මතයතුමාගේ ශද සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ පිලිපි කයිසාරිය පෙදෙස් වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයානෝ කවරෙක්ද කියා මිනිස්සු කියක් දැයි සිය ශ්‍රාවකයන්ගෙන ඇසුස් එක. සමහරෙක් ස්නාවක ජුවම් කියාද සමහරෙක් එලියා කියාද අන් සමහරෙක් ජෙරමියා නොහොත් දිවැසිවරයන්ගෙන කෙනෙක් කියාද කියති. ඕකීය. ඒත් ඔබ මා කවරෙකු කියා කියන්න හොදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත් සීමොන් ඔබ ඊතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එළිදරව් නොකරන ලද්දේය. මම ඔබට කියමි ඔබ පේදුරුය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටුවලටවත් එය පරාජය නොකළ හැකිය. ස්වර්ග රාජ්‍යයේ අතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළවේදී යමක් බඳින්නෙහිද ඒ ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. ඔබ පොළවේදී යමක් මුදන්නෙහිද ඒ ස්වර්ගයේදී මුදනු ලබන්නේ යයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පරිවන් ප්‍රමාන්තනි. මගේ ආදර ප්‍රමාන්තයනි පේදුරු පාවලුතුමන්ගේ මංගල්‍ය. පේදුරු පාවලුතුමන්ගේ මංගල්‍ය. සාමාන්‍යයෙන් අපි මංගල්‍ය එහෙම ඩබල් සමරන්නේ නැහැ. තේරුණාද කියන එක. සභාවේ මංගල්‍යයක් සමරන්නේ පැහැදිලිවම පේදුරුතුමා හරි. දැන් පේදුරුතුමාගේ මංගල්‍ය අපි වෙනම සමරනවා. පවුලුතුමා කියද්දි වෙනම සමරනවා. හැබැයි මෙතනදී පේදුරු පාවුලු මංගල්‍ය අපි එකට සමරන්නේ එයාලගේ ජීවිතය ඒ තරම් ගැඹුරින් බැඳිච්ච නිසා. දැන් ඔබ මම තේරුම් ගන්නට ඕනේ හැම ශුද්ධවන්තයෙක්ටම පවුකාර අතීතයක් තියෙනවා. දැන් මේගොල්ලෝ ශුද්ධවන්තය වෙනවා කියද්දි එකපාර ටිෂ් ගාලා ශුද්ධවන්තය වුණේ නැහැ. දැන් ඔබ දකින්න පුළුවන් පාවුලතුමා අස්සයාගේ පිටින් යද්දි එකපාර ජේසු දර්ශනය වෙලා එලියක් ඇවිල්ලා අඳුර වෙලා කටාගෙන වැටිලා අන්ධ වෙලා ඊට පස්සේ අනනියස් ඇවිල්ලා ආලේප කරලා සුව වෙලා නෑ. පාවුලතුමා අවුරුදු 3ක් ඉන්නවා. පාවුලතුමාගේ කන්වර්ෂන් එක වෙන අවුරුදු 3ක්. ඉතින් පාවුලතුමා එතන අවුරුදු 3ක් ඉද්දි පේදුරුතුමාත් අවුරුදු 3ක් ජේසුත් එක්ක කට්ට කාගෙන යනවා. මානව එන්න කියලා කතා කරලා ඔක්කොම දැල් අතෑරලා මසුන් නෙමේ මිනිසුන් අල්ලනවා කියලා ගිහිල්ලා නන්නත්තර වෙන ගමන කියන්නේ. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ එයාලගේ ජීවිතය ස්වාමින් වහන්සේට ආයිත් පේදුරුතුමා විදාගෙනවා තිබේරියස් මුහුදේ ආයිත් මසුන් අල්ලන්න යනවා. මම ඔක්කොම දාලා මම යනවා කියලා ශිවම්තුමාගේ 21 අපි දකිනවා ආයිත් මාළු අල්ලන්න යනවා. හැබැයි මේ දෙන්නගේ අපි බලමු අද මම මේ දේශනාව කරන්න හේතුව එකයි මේ දෙන්නගේ කනෙක්ෂන් එක මොකක්ද? කනෙක්ෂන් එක. ඒ කියන්නේ ඒ දෙදෙනා අතර බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ මගේ ප්‍රේමන්තේනේ ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ ඒ දෙන්නා නිකන් අත්වැල් බැඳගෙන හරි සුන්දරව කිසි ගැටලුවක් නැතුව ප්‍රශ්නයක් නැතුව දේවල් ඔක්කොම කරගෙන ගියා කියලා. නෑ බයිබලෙම තියෙනවා මරාගත් තැන් තිබෙනවා. තේරෙනවද කියන්නේ? දැන් පේදුරුතුමා තමයි මුලින්ම පේදුරුතුමා නායකයා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පේදුරුතුමා නායකයා වුණාට පාවුලතුමා අතෑරියේ නැහැ. නායකත්වයට ගරු කරා. හැබැයි කියන්න තියෙන දේ කොහොමද පාවුලතුමාගේ කට කියන්නේ ඉතින් ආයි කඩ කුඩු වෙලා යන්න කියන්නේ. තේරෙනවද කියන්නේ? කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. පාවුලතුමාගේ තේමයි. දැන් පාවුලතුමා හරි සංවේදී චරිතයක්. ඒකයි කියන්නේ මම වගේ කාලකන්ණියෙක් කියනවා මම කරන්නේ මම අකමැති දේ. තේරෙනවද මේ ඔක්කොම අරගලත් එක්ක අපි බලන්න ගලාති 2:11 පේදුරු අන්තියෝකයට ආවිට ඔහු වරදක් කර තිබුණු බැවින් පවුලතුමා කියන්නේ මම එලි පිටම ඔහුට විරුද්ධ වීමේ. එලි පිටම තැන් වල මේ ප්‍රසිද්ධියම අර නායකයා එහෙම කියලා නෑ. එලි පිටම කියන්න තියෙන දේ කියනවා. ඒ වරද නම් ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමග ආහාර වළඳමින් නමුත් දැන් මේක විස්තර කියන්න වෙලා නැහැනේ. අපි ඊළඟට එමු. ඒ කියන්නේ විජාතීන් එක්ක කෑම කන්නේ නැතුව ඉඳලා ඒ කියන්නේ චර්මච්ඡේදිත නැති අය එක්ක පේදුරුතුමා කෑම කාලා දැන් චර්මච්ඡේදිත අය ඉන්නකොට පේදුරුතුමා ෂේප් එකේ ඒගොල්ලන්ගෙන් අහක් වෙලා යනවා. අරගොල්ලෝ අවුල් වෙයි කියලා හිතාගෙන.
ඉතින් මොකද වෙන්නේ? ඒත් 14 කතා කළා කියනවා ඒත් ඔවුන්ගේ හැසිරීම සුභාසන සත්‍යයට පටහැනි බව මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට කීවෙමි. තේරුණාද කියන එක? ප්‍රසිද්ධියේම පේදුරුතුමාට කියනවා. ඉතින් ඒක මගේ ප්‍රේමන්තනේ මේ ඝට්ටන ඇවිල්ලා පෞද්ගලික කෝන්තරත් එක්ක තියෙන ඝට්ටනයක් නෙමෙයි. දේව වචනය දහමත් එක්ක ඒගොල්ලෝ ක්ලෑෂ් වෙච්ච තැන් තිබුණා. ඉතින් මතක තියාගන්න ඔබ මම ශුද්ධවන්ත භාවයට යන ගමනක ඔබ මම ඉන්නේ. මේ ගමනේදී මතභේද ඝට්ටන අද මම කොට්ටාශ නායකයෙක් එක්ක මරාගත්තා. තේරුණාද? කොට්ටාශ 나යකයා මට කතා කරලා කිව්වා ආයිනම් මම එන්නේ නැහැ කියලා. තේරුණාද? ඉතින් මම ඊට පස්සේ ආයි එහෙම එන්නේ නැහැ ඒකට එන්නේ නැති වෙන්න එකක් නැහැ. මම යාඥා කරනවා. මම ආයි කතා කරනවා. තේරුණාද? ඒක පරිපාලනයේ සම්බන්ධවදී එන ගැටීම්. ඉතින් ඒවා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම ශුද්ධාත්මාලේ පෙළැබුවා. කිසිම ප්‍රශ්න ගන්න දෙනවා මු නිකන් මල්මල් නෑ. ඒක ගමනක් මගේ ප්‍රේමන්තනේ. දැන් පේදුරුතුමා පාලුතුමා ගත්තයින් පස්සේ මේ දෙන්නටම තිබුණා ආඩම්බරයක්. ආඩම්බරයක් තිබුණා. කොහොමද ඒ ආඩම්බරය ඇවිල්ලා සාමාන්‍ය ජීවිතයේ තිබිච්ච ආඩම්බරයකුත් තිබුණා. ආධ්‍යාත්මික ජීවිතයේ ආඩම්බරයකුත් තියෙනවා. අපිට ඒක කියනවා මොකද්ද? spiritual pride, ordinary pride and spiritual pride. දැන් මේක අපි දකිනවා. දැන් පවුලුතුමා ඇවිල්ලා ගත්තායින් පස්සේ පවුලුතුමා මගේ ප්‍රේමන්තනේ ඇවිල්ලා ගමාලියල්ගේ ගෝලයෙක්. එයා රෝමයේ සිටිසන්ෂිප් එක තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ වගේම එයා ග්‍රීක භාෂාව හොඳට හසුරපු මාර චරිතයක්. පේදුරුතුමා ඒ කියන්නේ පේදුරුතුමා ඒ කියන්නේ මම මසුන් අල්ලන්න කියද්දි අනිත් මමත් අපිත් එනවා බාත් එක්ක. තේරුණාද කියන එක? මේක මාළු අල්ලනවා කියන එකේ එන the big fisherman කියලා පොතක් තියෙනවා. පේදුරුතුමාගේ ගෙදර එහෙම පොඩි ගයක් නෙමෙයි තඩාර ගයක්. හොඳම මාළු වෙලෙන්දෙක්. තේරුණාද කියන එක? ඉතින් ඒක අයියා කෙනෙක් අර අයියලා ඉන්නේ. ඒ වගේ අයියා ඒ කියන්නේ කඩු වරගෙන කන්න කපලා අර ඒ වගේ එහෙම එකපාර නිකන් අනුවසින් එන්න බෑනේ. එයා එතනදී මාළු ලෑල්ල පීටර් අයියා නන්න බා. තේනවා පීටර් නෙමෙයි එතකොට සිමියෝන් නෝ තේනවා. මගේ ආදරේ මන්ද එහෙම චරිත දෙකක් මේ. දැන් ඒගොල්ලෝ ජේසුව හම්බුනයින් පස්සේ ඊට පස්සේ ආධ්‍යාත්මික උඩඟුවක්. පේදුරුතුමා මොකද්ද කියන්නේ? පේදුරුතුමා කියනවා ස්වාමිනී මම නම් කවදාවත් ඔබව පාවා දෙන්නේ නැහැ. මුන් ඔක්කොම දාලා ගියත් මම දාලා යන්නේ නැහැ. මම යන්නේ නැහැ. ඒ කියන්නේ ස්පිරිචුවල් ප්‍රයිඩ් එක. පවුලුතුමා එලිපිටම කතා කරනවා. ජෝන්තුමා 1 කොරින්ති 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ මේ පණිවිඩය මොකද්ද කියන්නේ? ඒ එලිදරව් වීම්වල උතුම්කම කරන කොටගෙන මා හිස උදුම්මා නොගන්නා පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි ශරීරයේ කා වැදෙනවා කටුවක සමාන පීඩාවක් මට දැන ලද්දේ. එසේ වූයේ අපි හැමෝම කියමු. මා හිස උදුම්මා නොගන්නා පිණිසය. මා හිස උදුම්මා නොගන්නා පිණිසය. ඒ කියන්නේ ඉදිමුණා. ස්පිරිචුවල් ප්‍රයිඩ් එකක් ආවා. මගේ ආදරේ ප්‍රේමන්තනි මේ චරිත දෙක ස්වාමීන් වහන්සේ කඩලා වට්ටලා හැදුවා. උන්වහන්සේ කතා කළා කියන්නේ ඒකයි. උන්වහන්සේ පේදුරු පාවුලු කියන චරිතය දමස්කයට යද්දී සැලැස්මක් එක්ක මෝසස්ගේ ව්‍යවස්ථාව කඩන චූදිත කිතුණුවන්ව මරලා එයාලා නැවත මෝසස්ගේ ව්‍යවස්ථාව පුරාණ ගිවිසුම ස්ථාපිත කරන්න ඕන කියන ඒ කැක්කුමත් එක්ක යන තැන උන්වහන්සේ පාවුලුව වැට්ටුවා. පා කරා. සාවුලු පාවුලු කරන්න වැට්ටුවා. මගේ ආදරේ ප්‍රේමන්තනේ පේදුරුතුමාට වැටෙන්න ස්වාමීන් වහන්සේ ඉඩ දුන්නා. ඒක අපි දකින්නේ ජෝන්තුමා ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි වගන්තියේ සීමොන් මේ අසන්න. තෙරෙඟු පොළන්නක් මෙන් ඔබ සියලු දෙනා පුරන්නට. 33 ස්වාමිනේ ලූක් 22 31 ගන්න. 31 සමා වෙන්න. සීමොන් මේ අසන්න. තෙරෙඟු පොළන්නක් මෙන් ඔබ සියලු දෙනා පොළන්නට සාතන් අවසරගෙන ඇත. ඉඩ දුන්නා සාතන්ට ගහන්න. ඒ මාංශ මය ආදර ප්‍රේමන්තනි ඒ ආඩම්බර උඩඟුව කැඩුවා.
එකයි පාවුලුතුමා පේදුරුට බනිද්දී පේදුරු නිශ්ශබ්දව ඉන්නේ. ෆෝමේෂන් එකක්. ෆෝමේෂන් එකක්. You are chosen to be broken. Broken to be given. එනිසා ඔබගේ මගේ ජීවිතේ මේ දෙපළගේ ජීවිතයත් එක්ක මේ දෙපළගේ ජීවිතයත් එක්ක හරි දයාබරව ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යනවා. මගේ මේ වචන පේදුරු පවුලු කියන වචනේ මගේ ජීවිතේ හරි සම්බන්ධයි. මගේ ආදර ප්‍රේමන්තනේ මගේ ජීවිතේ සෙමිනේරියේ මම යනකොට සෙමිනේරියේ ඉන්න තැන මම හිතාගෙන හිටිය මගේ මහා ජරා මානයක් තිබුණා. තාම එක එක විදිහට ඒවා තියෙනවා. කියන මාරයි කියන එකේ ඔය මානේ ස්වාමීන් වහන්සේ කුට්ටපට්ටම් කළා. වට්ටලා මම අවුරුද්දක් මම ඇත්තටම යාපනයේ ගියේ ඒ කැඩිච්ච මම විදියට. මම එතන ගිහිල්ලා ඊට පස්සේ යාපනයේ ඉඳන් ඇවිල්ලා මට මිෂන් එක හම්බුනේ. කඩු ගන්නාව හරි කොහරි ගීතිකා කණ්ඩායමක. එතන මිෂන් එක අතරේ තමයි මම බෝගම්බරට යන්නේ. බෝගම්බරේ ඉන්නකොට මට තව කෙනෙක් හම්බ වෙනවා. බෝගම්බරේ ඉන්නකොට මට හම්බ වෙන්නේ සහෝදරයෙක්. එයාගේ තාත්තව මරපු 9 දෙනෙක්ව මරලා තාත්තව මරපු කෙනාව හැම හන්දියකින්ම කපලා වෙන් කරලා ඔළුව පල්ලා කාපු කෙනෙක්. බෝගම්බර මට හම්බ වෙනවා. මම දේශනා කරද්දී එයා මොකද කරන්නේ? එයා රැප් අප් එක දෙනවා. ඒ කියන්නේ මම දේශනා කරන තැන මට මේ බයිබලේ මෙහෙම දැනුත් එහෙම ලොකුවට බෑ. මම කියන්නේ බයිබලේ මම බයිබලේ නෙමෙයි දේශනා කරේ. ලස්සන දේශනා දුන්නේ. දේශනා දෙද්දී එයා මොකද කරන්නේ? එයා බයිබලේ කෝට් කරනවා. බ්‍රදර් සහෝදරතුමන් කතා කරපු මේ දේ බයිබලේ මෙන්නම ගලාතී මගේ පොතේ කියලා එයා ගන්නවා. මම බලනවා මාර කොටේෂන් දෙන්නේ. මම නණ්ඩත් අර තියොලොජි කරන්නේ අපි. එතන මහා ගැඹුරු බැඳීමක් ඇති වුණා. මම බෝගම්බර මිෂන් එක ඉවර කරලා සෙමිනේරියෙන් එනකොට මං එදා අපේ සහෝදරයා තුරුළු කරගෙන කිව්වා අපි පේදුරු පාවුලුල වගේ සේවය කරමු කියලා. ඒක නිකන් හරියට ලොකු වචනයක් වුණා. අවුරුදු 400 ගානක හිරදඬුවමක් තිබිච්ච ඔහු අද නිදහස් වෙලා තිනවා. නිදහස් වෙලා ආයත දේශනා කරනවා. අපි ඉඳලා හම්බ වෙනවා. එයා මගේ එයාගේ දේශනාවල මං ගැන කියනවා. මම එයාගෙන දේශනාවල දිහාගෙන තියෙනවා. මම දීපු කණ්ණාඩියක් තමයි දාගෙන ඉන්නේ. එයා දාගෙන කියනවා මේ ෆාදර් කාලන දුන්නු කණ්ණාඩිය කියලා. මගේ ආදර ප්‍රේමන්තනේ මේ වචන මට හරිය දයාබරයි. ඒ ආධ්‍යාත්මික බැඳීම් එයාව මිනිමරුවෙක් කරලා කඩලා මාව පාපිෂ්ඨයෙක් කරලා කඩලා එක කඩලා ස්වාමීන් වහන්සේව අරමුණට ගන්න විදිය අපි හැමෝම මම අපි විතරක් නෙමෙයි අපි හැමෝම ස්වාමීන් වහන්සේ තෝරගෙන ඔබ මම ඉන්න තැන් වලින් කඩනවා මගේ ප්‍රේමන්තනේ. කඩලායි පාවිච්චි කරන්නේ. මේක කඩන එක හැමදාම වෙනවා. ජීවිතේ එක සිද්ධිවල කඩනවා. මාව කඩන විදියට නෙමෙයි ඔබව කඩන්නේ. එක බිත්ති කඩන්න එක මිටිය තියෙනවා. එක හිල්ටි සමහරට මිටිය නිකන් සාමාන්‍ය මිටියකින් කඩලා කැඩෙන බිත්ති තියෙනවා. තේරෙනවා පිටිපස්සේ අර කුස්සියේ බිත්තියම තියෙනවා කෙලින්ම කබොක්. නිකන් අතෙන් ගේම දුල්ඩොස් ගාලා වැටෙනවා. තේරුණාද කියලා. ඊට පස්සේ මේ බිත්ති වල ඇණයක්වත් ගහන්න බෑ හද්ද පරණයි. ඉතින් ඒ බිත්ති කඩන්නේ එහෙම. ඊට පස්සේ ටිකක් හයිය බිත්ති කඩන්න වෙනම මිටිය ඕනේ. ඊට පස්සේ කුළු ගෙඩිය ඕනේ. එහෙම නැත්නම් හිල්ටිය ඕනේ. කාලා නැත්නම් පොළව කඩන්න ගන්න හැමර එක ඕනේ. එක විදිය තියෙනවා. එක නම් කඩන්න එක විදියට. හැබැයි කඩනවා. මගේ ආදර ප්‍රේමන්තනේ පේදුරු පවුලගේ හරිය ලස්සන සම්බන්ධකමක් තියෙනවා. ඒගොල්ලන්ට දේශනා කරපු ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන්න දේශනා කරේ සතෙක්. හරිම ලස්සනයි බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේ දෙන්න සම්බන්ධ වෙද්දී පේදුරුතුමාගේ ජීවිතය වෙනස් කරේ කුකුලෙක්. ජේසුස් කියනවා කුකුලා තුන් පාරක් හඬන්න කලින් මම පාවා දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අච්චර කිව්වට තේරුන්නේ නැහැ. ජේසුස් අච්චර දේශනා කරත් තේරුන්නේ නැහැ. උදේ පාන්දර කුකුලා කොකොකො කියද්දි තමයි අම්මා කොකොකො තමයි දේශනාව. නන්නතර වෙලා වැටිලා ඇඬුවේ කුකුලා. පේදුරුතුමාව වෙනස් පවුලුතුමාව වෙනස් කරේ කවුද? අස්සයා දමස්කේට යද්දී අස්සයාගෙන් වැටිනවම තමයි පවුලුතුමාගේ ඇස් ඇරෙන්නේ. කුකුල් අස්ස දිවැසිවරු තේරුණාද කියනක? කඩන්න අච්චර
සභාවේ නායකයා යතුරු මාර දුන්නු කෙනාට කුකුලෙක් දේශනා කරද්දී සභාවේ පාර චරිත ලිපි 13ක් ලියපු පතාක යෝධයා අස්සෙක් දේශනා කරන්නේ. එනිසා එන ඔබගේ බිරිඳට අපට දේශනාවක් දෙන්න බැරිද නේද? ඔබගේ ස්වාමිපුරුෂයා අපට දේශනාවක් දෙන්න බැරිද? ඔබගේ ෆාදර් අපට දේශනා කරන්න බැරිද? ඒගොල්ලන්ට අස්සෙ කුකුළු කතා කරන්න තේරෙනවද කියන එක. මගේ බාලන්ට කතා කරන්නේ දිවැසිවලට කතා කරන්නේ බුරුවෙක්. බුරුව තමයි කතා කරන්නේ බාලන්ට. තේරෙනවද? බාලන් දැන් බුරුව දක්කගෙන යනවා. දක්කගෙන යනකොට බුරුව යන්නේ නැහැ. දෙන්නම අරුට තන ඊට පස්සේ බුරුවට පේනවා දේවදූතයෙක්ව. ඉතින් අනේ ආග්‍යසේ බාලන් යනවා. බාලන් පස්සෙන් යද්දි අර තාප්පයක් තිබිලා බාලන්ගේ කකුල හීරෙනවා. දෙන්නම බුරුවට. ගාන ඉවරයක් නැහැ. අන්තිමට බුරුව කතා කරලා කියනවා බුරුව තේරෙන්නේ නැද්ද? මම කියන්නේ චේතනාද කියන්නේ මම බුරුවට අවුල්න්නේ බුරුව කියලා වෙන්නද? තේරෙන්නේ නැද්ද? මෙතන දේවදූතයෙක් කියනවා පේන්නේ නැද්ද කියලා බුරුව කතා කරන්නේ. දිවැසිවරට පේන්නේ නැහැ. දිව්‍යසුර දේශනා කරන බුරුවේ. මගේ ආදරේ පින්වත්නි ඔබ මාව අරගෙන යන විදිහ ඔබ මාව ජීවිත වෙනස් කරන සිද්ධි පෙදරතුමා පාවලතුමා මිෂන් එකක් තව ලස්සන සම්බන්ධකමක් තියෙනවා. ඒකයි මම මේක හිතාන් ගත්තේ ඒක පුච්චර ලස්සනයිද මේ දෙන්නගේ සරල උන්වහන්සේ ක්‍රියාපොතේ මගේ ප්‍රේමවන්තනේ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න උන්වහන්සේ නාතන්ට සමා වෙන්න අනනියස්ට කතා කරලා කියනවා 15 යන්න මන්ද ඔහුමාගේ නාමය විජාතීන් රජුන්ද ඊශ්‍රායල් පුත්‍රයන්ද වෙත ගෙන යාමට මා විසින් තෝරාගත් වාචනයකි. ඒ කියන්නේ වාචනය කියද්දී ඒක අරගෙන යන දෙයක්. අරගෙන යන කෙනෙක්. ඒක ඇත්තටම අලුත් ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන්නේ නෞකාවක යාත්‍රාවක කියලා. යාත්‍රාවක. ඒ කියන්නේ යාත්‍රාවක් විජාතියෙන්ට අරගෙන යන කෙනෙක්. පේදුරුතුමාට මොකක්ද අද කියන්නේ? අද සුවිශේෂ කියනවා පේදුරු ඔබ පර්වතයක් ඔබ පිටමගේ සභාව ගොඩනගනවා. පවුලතුමා ගමන් කරද්දී පේදුරුතුමා ස්ථීරව ඉඳලා ඒ පිට සභාව ගොඩනගනවා. අද ඔබ අහන්න ඔබ කවුද කියලා. පවුලතුමා යාත්‍රාවක්. පේදුරුතුමා පර්වතයක්. මම බෝතලයක්ද? මම මොකක්ද මේ කප් එකක්ද? මම මොකක්ද? මගේ ආදර ප්‍රමාන්තරේ. ස්වාමීන් වහන්සේ තුළ විමස ගන්න. ඔබගේ මගේ ජීවිත කැඳවීම. එයාගේ ජීවිතේ දුබලකමින් උන්වහන්සේ අරගෙන කඩලා උන්වහන්සේගේ වචනය තුළ ගොඩ නැගුවා. මතක තියාගන්න. ඒ කියන්නේ මේ සේවය තුළ අද පේදුරුතුමාව අපි දකිනවා මොකක්ද වෙන්නේ? හෙරොද්ගේ මුල්ම මුල්ම ශ්‍රාවකයන් අතර මුලින්ම ප්‍රාණඝාතී වෙන්නේ ජාකෝබ මරන්නේ හෙරෝද්ගෙන් තමයි පර්සිකියුෂන් එක පටන් ගන්න. ජාකෝබ මරලා පේතුරුව හිරේ දානවා. හිරේ දාන්නේ මරන්න. මගේ ආදරේ ප්‍රේමන්තනේ පීඩාව කියන එක ගමනේ ස්වභාවය. ඒකයි අපි රතු වඳින්නේ. පේතුරු පාවුලු තුමන් එයාලා එකම කාලේ තමයි මැරුවේ. පේතුරුතුමත් පවුලතුමත් මැරෙන්නේ එකම අවුරුදු කිහිපයක් ඇතුළත. මරන්නේ පේතුරුතුමාව ඒ පීඩාව හරහා යද්දී අද දකින්නේ අද පවුලතුමා දෙවනි කියවීම මොකද්ද කියන්නේ? අද පවුලතුමා දෙවනි කියවීමේ කතා කරලා කියනවා මගේ ප්‍රේමන්තනේ දෙක තිමොති මා ගැන කියතුත් මාගේ ජීවිතය දැනටම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම්ව ඇත. ජුදා සම්ප්‍රදායේ ඒගොල්ලෝ මිදි රස වැක්කිරුවා පූජාසනයට. ඒ වගේම පැණි වැක්කිරුවා පූජාසනයට. ඒ පානීය පූජාවක් කියන්නේ ඒක එහෙම තැන. කියන්නේ මගේ ජීවිතය වගුරවපු තැන. පවුලතුමා මහා කට්ටක් කසෙන් ගහලා නැව්ව කඩාගෙන වැටිලා පීඩා උනක් එක තැනකදී ගහනවා පොළු වලින් ගහලා මැරුණ කියලා හිතාගෙන දාලා යනවා. පේතුරුතුමාට කී තරම් ගුටි කාලා හිරේ දැම්මද? අද හිරේ දාන සිද්ධිය අපි දකින්නේ. මතක තියාගන්න. You are chosen to be broken. කැඩිච්ච චරිත. හැබැයි ඒ කැඩෙන තැන එයාලා ස්වාමීන් වහන්සේට අපි දකිනවා පවුලතුමා හිරේ දාදී සීලස් එක්ක ක්‍රියාපොතේ 16 අපි දකිනවා ස්තුති කරනවා රෑ ප්‍රශංසා ගීත ගායනා කරනවා.
මගේ ආදර ප්‍රේමන්තනි මේක ඔබගේ මගේ කිතුණු ජීවිතයේ විදිහ. ඔබ මම යන්නේ පීඩාකාරී කාලයක. හැබැයි මතක තියාගන්න ඔබගේ මම මේ ලෝකයේ කුඩාරමක් විතරයි. සදාතනික නිවහනක් තියෙනවා. ඔයගේ පාවුලතුමා කියන්නේ මගේ දිනුම් මම දිව්වා. මම දිනුම් කර්ම බරා යනවා. ඒක ඔබගේ මගේ ජීවිතේ කැඳවීම. පේදුරුතුමා මිෂන් එක වෙනම කරද්දී පවුලතුමාගේ මිෂන් එක වෙනම යනවා. උන්වහන්සේ කතා කළා කියන්නේ පේදුරු රාද කතා කළා කියන්නේ එකයි පේදුරු ඔබ පර්වතයක් ඔබ පිට මගේ සභාව ගොඩනගනවා. මේ දේව කාර්යයක් අරමුණක් ඔබ මම ජීවත් වෙන්න ඕනේ ඒ අරමුණ කාර්යයත් එක්ක. ඒ කියන්නේ ඒ අරමුණේදී මට තියෙන දේව රාජ්‍ය ගොඩනගන එක. ඔබ පර්වතයක් දේව රාජ්‍ය මම ඔබ පිට හදන්නේ. මගේ පණිවිඩය අරගෙන යන වාචනයක්. ඔබ කරන හැම පුංචි දෙයකදීම ඔබ දෙවියන් වහන්සේගේ කාර්යද කරන්නේ. එක කෙනාට වෙනස්. පේදුරුගේ කාර්යය නෙමෙයි පවුලගේ කාර්යය මගේ ප්‍රේමන්තනේ. එක කෙනාට වෙනස්. ඒක නිසා ඔබගේ ඔළුවේ තියෙන්නට ඕනේ ඒ සුවහස් අරමුණ. ඔබගේ පටු ඒ සීමා සහිත සිප්පි කටු වෙරළ නෙමෙයි මහා දියමක්. මේ කතර ඊතර කරන්නට ස්වර්ග රාජ්‍ය දිනා ගන්නට මගෙන් වෙන්න ඕන දෙයක්. මම ඔබට දේශනා කරද්දී අම්මෙක් තාත්තෙක් විදියට ඔබට කරන්න තියෙන දේශනාවක් තියෙනවා. ඔබගේ ජීවිතයේ ආදර්ශයත් එක්ක ඔබගේ දරුවගේ ඔබ දරුවා ડોක්ටර් කෙනෙක් කරනවද ප්‍රොක්ටර් කෙනෙක් කරනවද ලෝයර් කෙනෙක් කරනවද දැන් ලංකාවේ ඉඳලා රෑ පිටරට පටවනවද මේකක්වත් නෙමෙයි. ඊට වඩා මගේ දරුවා සුද්ධවන්ත වෙන්න. අපේ ගෙදරින් මට කතා කළා කියද්දි මල්ලි පිටරට ගිහිල්ලා නංගිගේ ෆැමිලි එකම සමහරට රට යන්න කල්පනා කරද්දි මං ඇහුවා කොහේ රටටද යන්න හදන්නේ? ඊට පස්සේ මං ඇහුවා ඒක ආගමික රටක්ද? ආගම තියනවද? ඊට පස්සේ මං ඇහුවා දරුවන් එඩියුකේෂන් නෙමේ දෙවියොත් එක්ක ඉන්න පුළුවන්ද? දෙවියොත් එක්ක ඉන්න දරුවෝ වෙයිද? ශුද්ධවන්ත කමට බාධාවක් වෙයිද ගිහිල්ලා? එහෙම නැත්නම් hash flash lost blah degree? God, you mind your own business. This is my life. කිව්වොත් ඉතින් නාන්න වෙනවා. මං කිව්වා ඊට වඩා හොඳයි ලංකාවේ බඩගින්නේ මැරෙන එක. ඒ නිසා කරුණාකර ඔය තීරණය ගන්න ඉස්සලා බලන්න දරුවොට දෙනා ශුද්ධවන්ත කරන්න පුළුවන් දෙතන. මගේ ආදර ප්‍රේමන්තනේ අපේ අරමුණ එතනයි තියෙන්නේ. අපේ අරමුණ එතනයි තියෙන්නේ. ඒ නිසා මේ අමාරු කාලය මේ පීඩාකාරය වෙනම පර්සිකියුෂන් එකක් ඔබ මම යන්නේ ස්වර්ගික අරමුණක්. හැම තැනම ස්වර්ගික අරමුණක්. හැබැයි ඒක ප්‍රීතියෙන් දරන තැනක්. ප්‍රීතියෙන් ඒක අධ්‍යාත්මිකව රිදෙන තැන් තියෙයි. එන්ඩේරෙක් බැටළුවෙක් විනාශ වෙද්දී රිදෙන විදිහක් තියෙයි. ඒක පීඩාවක්. කෙනෙක් විනාශ වෙනවා දකිද්දී ඔබට රිදෙයි. ඒක පීඩාවක්. හැබැයි ඇත්ත හිල්ල තුල යන්න. මගේ ආදරේ ප්‍රේමන්තනේ පවුලතුමාව මරන්නේ හිස ගසා දාලා රෝමයේදී. ඇයි? එයා ඇවිල්ලා රෝම සිටිසන්ෂිප් පුරවැසි භාවයේ තිබිච්ච නිසා කුරුසිය යන ගහලා මරන්න බෑ. රෝමයේ අවසරය ඕනේ පවුලතුමා. පවුලතුමා පාවිච්චි කරනවා මේ හැම අවස්ථාවක්ම ජේසු කතා කර ස්වාමීන් වහන්සේ දර්ශන වෙලා කතා කළා කියනවා දැන් ඔබ මෙහෙදී ඔබ සාක්ෂි දරුවා වගේ දැන් ඔබ රෝමයට යන්න. රෝමයේදීත් සාක්ෂි දරන්න. පවුලතුමා ට්‍රයි කරන්නේ පුළුවන් තරම් ට්‍රයි කරනවා රෝමයට යන්න. රෝමයේදී උන්වහන්සේ දේශනා කරලා එතනදී කිස ගසා දාලා මරන්නේ. ඒක මා දයාබරව. ඒක අද කතා කළා කියන්නේ දෙවන කියවීමේ මගේ සිරුර මගේ ජීවිතය මම පානීය පූජාවක් වගේ ඔප්පු කරන්න මම ලෑස්ති කරලා තියෙනවා. වචන ගැන දෙවන කියවීම. මගේ වියෝවීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනේ සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මගේ ආදර ප්‍රේමන්තනේ මට ගොඩාක් වෙලාවට හම්බ වෙන අය සමහරට හස්බන්ඩ් දාලා ගිහිල්ලා තනියම දරුවොත් එක්ක දුක් විඳින කීප දෙනෙක්ට මම කියලා තිනවා. අම්මේ ඔබ තරුණයි. ඔබට යෝජනා ගොඩාක් එයි. හැබැයි දරුවත් එක්ක ඉන්න. මැරෙන දවසේදී මේ ලෝකේ සමුගන්න වෙලාවේදී ජීවිතේ ඔබ සමුදෙන වෙලාවේදී ඔබට කල්පනා ඔබ පිරිසිදු සිතින් මේ ලෝකේ සමුගන්න පුළුවන් තැනක ඉන්න. මම දන්නවා
අමාරුයි. හැබැයි මැරෙන වෙලාව ගැන හිතන්න. ඒතෑ දවසේදී මම පවිත්‍රව ස්වාමීන් වහන්සේට මම හිටියද මගේ ඇස් දෙක පියාගන්න තැනදී මට සතුටුයිද පවුලතුමා කිව්වා වගේ මට මම දිව්වා. හරි අඩුපාඩු තුවාලත් එක මම දිව්වා. මම ජේසුගේ දේ කරේ. ජොසේතුමා යහපත් මරණය කියද්දී ජේසුයි දේවම්මයි ළඟ ඉන්නා වගේ මම ජීවිතේ කොච්චර කට්ටක් කනවද? ජේසු වෙනුවෙන් දුක් විඳිනවද? ජේසු වෙනුවෙන් අරගල කරනවද? ඒ තරමටම මේ ලෝකයේ තියෙන තණ්හාවේ මලකඩ කැඩිලා ඒ නිදහස් වෙලා ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න තැනක. ඒක එයාලගේ ලේ අද සභාවේ පදනම වෙලා තියෙන්නේ. එයාලගේ ජීවිතේ එයාලා මැරෙන වෙලාව නෙමෙයි අදත් අපි එයාලගේ ජීවිතය ආදර්ශයක් කරගන්නේ. ජේසු වෙනුවෙන් ජීවිත වෙලා මැරිච්ච අය මැරෙන්නේ නැහැ. මගේ ආදරේ මන්ත්‍රී අද මෙතන මේ දේශනාවේ සාක්ෂිය එයාලගේ ජීවිතයේ ප්‍රාණ පරිත්‍යාගය වීමේ බලයයි. පේදුරුතුමාට එන ගහද්දී පේදුරුතුමා එන ගහන තැනදී පේදුරුතුමාව කුරුසි තියලා එන ගහනවා මගේ ප්‍රමාදේ. එන ගහන්න යද්දී පේදුරුතුමා නෑ මගේ ස්වාමීන් වහන්සේ එන ගහපු විදිහට එන ගහන්න බෑ. වෙනස් කරන්න කියලා කන පිට හරවනවා. කන පිට බලන්න ගන්න අයියෝ මේ මොකක්ද මේ ස්වාමීන් වහන්සේගේ ඔළුව තිබිච්ච තැන මගේ කකුල තියෙන්නේ. නැද්ද? මගේ කකුල තිබෙද්දී උන්වහන්සේ කිව්ලු එපා. දැන් කියන්නේ පේදුරුතුමා දැන් කුරුසිය එන ගහන වෙලාවේ කල්පනා කරනවා. දැන් කොහොමද මං එන ගහන්නේ? දැන් ජේසු එන ගහපු විදිහට එන ගහන්න බෑනේ යන්නේ. දැන් කොහොමද මම එන ගහන්නේ? දැන් අර මරණය අර ගිනි තප ඉන්නේ නැති මර බයෙන් දුව මිනිස්සයා ජේසුව දන්නේ නැහැ කියන මිනිස්සයා මරණ ඉස්සරහා දැන් හරියට දැන් අටේ කොටුව පයින්නා වගේ කොහොමද මම මෙහෙම උළුවස්ස මේ පැත්තට තියනවද අර පැත්තට තියනවා එන කූල් පිට කටයුතු කරන්නේ ඊට පස්සේ සාමාන්‍ය විදිහට එන ගහලා පේදුරුතුමා කියනවා මම කන පිට හරවන්න මරණ ඉස්සරහා ජීවත් වෙන විදිය ඒගොල්ලෝ දන්නවා මේක එක දොරක් විතරයි හැ පැත්තට යන්න තියෙන. සදාතන විමානයක් තියෙනවා. එතනට යනකම් තමයි මම ඉන්නේ. සදාතන ස්වර්ගයක් මා වෙනුවෙන් ලෑස් වෙච්ච තැනක් තියෙනවා. එතනට යන්නයි බලාගෙන ඉන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ. ඒ නිසා ඔබගේ මේ ලෝකයේ ආඩම්බරකම් වලින් කඩලා උන්වහන්සේ ඔබව කඩලා චප්ප කරලා මිනිස්සුන්ට ආදරය කරන්න දීලා ඒක රිදෙනකම් ආදරය කරලා ඔබ මම යන සදාතනක විමානයක් තියෙනවා. අද දෙවෙනි කියවීම කතා කරන්නේ ඒකයි. බලන්න මම මගේ දිවීම අවසන් කරා. කළෙමේ ඇත්තහිල්ල රක්ෂා කළා. රිදෙන තැන්වල මම ආරක්ෂා කරා අවසානය ගන්න. දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේදී සාධාරණ විනිශ්චයකාර සංවිධානෝ වහන්සේ එය මට දෙනසේක. ඒක දුවද්දී මගේ ප්‍රේමවන්තනේ වර්ක්අවුට් ඔබිතම ඔලිම්පික්ස් වල ට්‍රොෆි එක ඒ සඳහා මම වැය වෙනවා මම මහන්සි වෙනවා වර්ක්අවුට් කරනවා උදේ පාන්දර දුවනවා මම කන කෑම පාලනය කරගන්නවා මම ස්ටඩි කරනවා මහන්සි හැබැයි කිරීටයක් ගැන දැනගෙන ඔබට මට කිරීටයක් තියෙනවා ඒ නිසා ඒ කට්ට කන්න ලෑස්ති වෙන්න පේදුරුතුමාව උන්වහන්සේ කැඳවද්දී ඔබ පේදුරු ඔබගේ ස්වර්ගයේ යතුරු මම ඔබට දෙනවා ඔබ පේදුරු ඔබ පිට මගේ සභාව ගොඩනගනවා. හැබැයි පේදුරු කියන්නේ පර්වතයක් වුණාට ලෝකයේ දැක්ක එයාව දැක්ක පර්වත ස්වභාවයක් නැහැ. වැනිච්ච කෙනෙක්. ජේසුව දන්නේ නැහැ කියවපු කෙනෙක්. ජේසු සාතන් කියලා පැනපු කෙනෙක්. ජේසුගෙන් ආදි හත් පාරක් සමාව දෙන්න නැහැ. 70ක් කිව්ව කෙනෙක්. ෆේලියර් එකක්. හැබැයි මේ පරණැල් පස් ගොඩ අස්සේ හිටිය පර්වතය ජේසු දැක්කා. ඒ මරපු සාවුලු අස්සේ හිටිය පාවුලුව ජේසු දැක්කා. ඒ කඩු අරගෙන කපද්දී දේව වචනය කඩුවක් වෙන විදිය ජේසු දැක්කා. අර වැනිච්ච පේදුරු හරියට ඒගොල්ලෝ කියනවා මගේ ප්‍රේමවන්තනේ භූගෝල හදාරද්දී ජියෝග්‍රැෆිකලි ස්ටඩි කරද්දී සීගිරි කියන පර්වතය එළියේ තිබුණේ 5 කන්දක්. හැම කන්දක් අස්සෙම පර්වතයක් තියෙනවා. ඒ කන්ද පාංශුකාදනය වෙලයි ඒ පර්වතය මතු වෙන්නේ. අවුරුදු ගානක් හේදෙලයි ඒ පර්වතය එළියට එන්නේ. ඒ වගේ තමයි පේදුරු සෝද එළියට ගත්තා. උන්වහන්සේ යෙසායා 2:4 කියනවා කඩුව මම නගුලක් කරනවා. සාවුලු කියන මේ කඩුව ගින්නට දාලා චප්ප කරලා හෙල්ලය දෑකත්තක් කරනවා. ඒ මිනිස්සුක මරපු කඩුව හෙල්ලය ගින්නේ සුත්ත කර චප්ප කර තලතල උන්වහන්සේ දෑකත්තක් කරා. අස්වැන්න නෙලන ගොවියෙක් කරා. උන්වහන්සේ නගුලක් කරා. පොළව හාරලා පස් පෙරලලා වචනය දරන තැනට උන්වහන්සේ පරිසරය හැදුවා. පවුලු කියන චරිතය.
ඔබට මට කාර්යයක් තියෙනවා. ඔය පාපයටම තියෙන ස්වභාවය උන්වහන්සේ පාවිච්චි කරන තැනක් තියෙනවා. ඔබ තුළ ඉන්න ශුද්ධවන්තයා උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ මේ ලෝකෙට බව අරමුණක් සඳහා එපිස 1:4 උන්වහන්සේ කතා කළා කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ ශුද්ධව නොකලල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් ප්‍රේමයෙන් උන්වහන්සේ තුළ ඉදිරියේ ශුද්ධව නොකලල්ව සිටින්නට උන්වහන්සේට ඔබ ගැන සැලැස්මක් තියෙනවා. පේදුරු භාජනයක් වෙද්දී සමාවෙන් පාවුල භාජනයක් වෙද්දී පේදුරු පර්වතයක් වෙද්දී ඔබ කවුද වෙන්නේ? අද මේ මංගල්‍ය දවසේ ස්වාමීන් වහන්සේ ඔබගෙන් අහනවා. ආමෙන්.